හොඳයි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා 2022 වසරේ මාර්තු මාසයේ 17 වෙනිදා මැදින් පුර පොහොය දවසේ පැවැත්වෙන භාවනා වැඩසටහන ප්‍රඥාවන්ත පින්වතුනි කාලය ගිවිල යනවා තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වසරින් වසර ඊට අනුරූපීව ඔබත් වෙනස් වෙවි ඉස්සරහට ගමන් කරනවා. එක පින්වතුනි નિરાයාසයෙන් සිදුවෙන එකක්. ඔබ පුංචි කාලේ ඉඳලා ඉගෙනගත්ත දේවල් වලින් මේ කාලය කියලා කියන්නේ ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න මේ කාලය කියලා කියන්නේ ඔබට උගන්වපු ලොකුම බොරු වලින් එකක්. කාලය කියලා කියන්නේ ඔබට උගන්වපු ලොකුම බොරු වලින් එකක්. මේ කාලේ ගොදුරක් බවට පත් වෙලා මිනිස්සු සංකල්ප වශයෙන් යම් යම් දේවල් ගොඩනගා ගත්තා. ඒ වගේම දෘෂ්ටි වශයෙන් යම් යම් දේවල් ගොඩනගා ගත්තා. ඒ සෑම දෙයක්ම ගොඩනගා ගනිමින් මේ කාලේ රැහැනට අහු වෙලා මිනිස්සයා ගමන් කරනවා. වය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා වෙනස් වෙවි ගමන් කරනවා. වෙනස් වෙවි ගමන් කරනවා. ඒ වෙනස් වෙවි ගමන් කරන අතරතුර අපිට අයිති නැති ලෝකයක්
අපි සංඛාර කරගෙන ජීවත් වෙනවා. සංඛාර කරගෙන ජීවත් වෙනවා. සංඛාර කරගන්නවා කියන්නේ පින්නතුනි සකස් කරගන්නවා. මේ සකස් කරගන්නේ ඔබට අයිති නැති ලෝකය. මේ ලෝකයේ මගේ කරගත්ත කෝටි ගණනක් මිනිස්සු තරග වදිනවා මේ ලෝකයේ මගේ ආත්මය කරගන්න. මේ ලෝකයේ මගේ ජීවිතය කරගන්න. මේක මගේ අයිතිය කරගන්න. මේ මොහොතේ ඔබත් ඔබගේ අතුලාන්තයට නැඹුරු වෙලා බොහෝම නුවණින් විමසා බලන්න ඔබත් මේ ලෝකය මගේ කරගන්න මගේ ජීවිතය කරගන්න මගේ ආත්මය කරගන්න සටන් වදින කෙනෙක්ද? සටන් වදින කෙනෙක්ද? මේ සටන් වදින සෑම කෙනෙක්ම සටන් වදින්නේ මේ ලෝකය මගේ කියන බලාපොරොත්තුව මුල් කරගෙන මගේ කියන ඉලක්කය මුල් කරගෙන. එහෙමත් නැත්නම් තවත් අවස්ථාවකදී කටයුතු කරනවා මේක මගේ නෙවෙයි මේක වෙන කෙනෙකුගේ. ඒකත් යම්කිසි තරග වැදීමක්. ඒක බෙදීමක්. ඒක බෙදීමක්. අයිතිකාරයෙක් නැති ලෝකේ අයිතියක් නිර්මාණය කරනවා. අයිතිකාරයෙක් නැති ලෝකේ අයිතියක් නිර්මාණය කරනවා. සංකල්ප විදිහට, දෘෂ්ටි විදිහට, මතවාද විදිහට රැස් කරගත්ත අයිතීන් ගොඩක් ඔබ ළඟ තියෙනවා. සංකල්ප විදිහට, දෘෂ්ටි විදිහට, මතවාද විදිහට රැස් කරගත්ත අයිතීන් රාශියක් ඔබ ළඟ තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි පින්නතුනි. ඒ සියල්ලේම අයිතිකාරයා තමයි මම. සියල්ලේම අයිතිකාරයා. මේ විශ්වයේ තියෙන මම කියන අකුරු දෙකේ මම කියන අකුරු දෙකේ සැබෑම අර්ථය සොයා ගැනීම තමයි අපහසුම කාරණය. මම කියන අකුරු දෙකේ සැබෑම අර්ථය සොයා ගැනීම තමයි අපහසුම කාරණය. එනිසා මේක අවස්ථාවක් කරගන්න ඔබ මෙච්චර කාලයක් මම විදිහට යම් කිසිවක් දරාගෙන සිටියා නම් මම හැටියට යමක් උපාදානය කරගෙන සිටියා නම් ඒ මම විදිහට උපාදානය කරගෙන සිටියේ කිනම් ආකාරයේ වස්තුවක්ද? එහෙම නැත්නම් කිනම් ආකාරයේ බලවේගයක්ද?
මේ මොහොත තුලදී පින්නතුනි ඔබගේ අතුලාන්තය සමග ඒ සියුම් ගවේෂණය සිද්ධ වෙන්නට ඕනේ. සෑම කාරණාවක්ම ලෞතර බුදු කෙනෙකුට වුණත් දේශනා කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ නිසා මේ මොහොත තුල තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයේ කම්පණය වන වේදනාගෙන දෙන ඒ ආත්ම දෘෂ්ටිය පිළිබඳව නුවණින් ගවේෂණය කිරීමක් කළොත් ඔබට සොයා ගන්නට පුළුවන් වෙයි, ඔබට අත්විඳින්නට පුළුවන් වෙයි ඒ ශක්ති ස්වභාවයේ කම්පණය මොකක්ද කියන එක. ඒ ගවේෂණය තුල ඔබ සොයාගෙන යන්නට ඕනේ මේ මම කියන එක්කෙනා කොහොමද හැදුනේ? මේක නිර්වචනය කරන්නේ කොහොමද? මේක නිර්වචනය කරන්නේ කොහොමද? අපි ගොඩාක් පින්නතුන් උත්සාහවත් වෙන දෙයක් තමයි මේ මම කියන ස්වභාවය භෞතිකයට ගොඩනගා ගන්නට උත්සාහ කරනවා. භෞතිකයට. එහෙම නැත්නම් රූපයක් විදිහට. එහෙම වුණොතින් පින්නතුනි ඔබගේ මග වරදිනවා. මග වරදිනවා. ඒක පින්නතුනි සකස් කරපු දෙයකට දුන්න නමක්. මම කියලා කියන්නේ සකස් කරගත්ත දෙයකට දුන්න නමක්. දැන් උදාහරණයක් විදිහට ලීදඬු රාශියක් එකතු කරලා අපි ගහක් උඩ පුංචි පැලක් හැදුවොත් ඒ පැලට කියනවා අට්ටාලය කියලා. ගහ උඩ තියෙන පුංචි පැලට කියනවා අට්ටාලය කියලා. ඇත්තටම අට්ටාලයක් තිබුණේ නැහැ. ඇත්තටම අට්ටාලයක් තිබුණේ නැහැ. එතකොට ලීදඬු ටිකක් එකතු කරලා ඒක ලණු වලින් බැඳලා ඒක සකස් කර ගැනීම තුල අට්ටාලය බවට පත් වෙනවා. සෑම වෙලාවකදීම යම් යම් කරුණු රාශියක්, හේතු රාශියක්, දෘෂ්ටි සංකල්ප රාශියක් එකතු කරලා ඒකට දෙනව නමක්. ඊට පස්සේ ඒකේ අයිතියක් දැනෙන්න පටන් ගන්නවා. මම කියලා කියන්නේ පින්නතුනේ අන්න ඒ වගේ දෙයක්. මම කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒක සකස් කර ගැනීම තුල දුන්න නමක්. කොහොමද මම හැදෙන්නේ? කොහොමද මම හැදෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රියන් සියල්ලගේම වේගවත් ක්‍රියාවලියකට තමයි පින්නතුනි මම කියලා කියන්නේ. සියල්ලෙහිම වේගවත් ක්‍රියාවලිය. ඒ වේගවත් ක්‍රියාවලිය නිසා යම්කිසි බලයක් උත්පාදනය වෙනවා. ශක්තියක්. ඒක තමයි ඔබ තුල සැරිසරන ඒ ආත්මීය බලවේගය.
ඒක කිසිම විදිහකින් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර නැහැ. ඒ ඔබ තුළ නිර්මාණය වන කම්පන ස්වභාවය, ඒ ශක්ති විශේෂය අවස්ථානුකූලව ඔබට යම් යම් දුක්ඛ දෝමනස්යන් ළඟා කරනවා. තවත් යම් යම් අවස්ථාවන් වලදී සන්තෝෂය, සතුට ඔබගේ මනසට ගෙනල්ලා දෙනවා. ඒක පවතින තැනක් නෑ. ඒක ශක්ති ස්වභාවයක්. මේ මොහොත තුලදී සිද්ධ වෙන්නට ඕනේ පින්නතුනි. ඒ ශක්ති ස්වභාවය නිසා ඔබ තුල සිද්ධ වන්නා වූ පෙරලිය, මනසේ ඇතිවන්නා වූ පෙරලිය අවබෝධ කර ගැනීම. බලන්න මොහොතකට ඔබගේ ආධ්‍යාත්මයට සවන් යොමා මේ මොහොත තුළ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන් නැගෙන හඬ ඔබට කොයි ආකාරයකටද දැනෙන්නේ? ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයට සවන් යොමලා බලන්න ඒ තුල ඔබට දැනෙන දේ. ඔබට පින්නතුනේ කනට අහන්න නම් ශබ්දයක් ඇහෙන එකක් නැති වේවි. කනට අහන්න නම් ශබ්දයක් ඇහෙන එකක් නැති වේවි. හැබැයි ඔබ තුල පවතින ഘോഷාකාරී ස්වභාවය නුවණින් දකින්න. ඒක ශක්ති විශේෂයක්. ස්වභාවය තුළ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයට ඔබ ඇහුම්කන් දෙනකොට ඔබ තුලින්ම ඔබගේ ගැටලුව ඔබට කියාපාවි. ඔබගේ සසර ගැටලුව ඔබටම කියාපාවි. සසරේ පවතින බියකරු ස්වභාවය, සසරෙහි අතරමං වුණු ස්වභාවය, මේ පවතින සසර දුක පිළිබඳව ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය ඔබටම කියාපාවි. ඒකට හොඳින් ඇහුම්කන් දෙන්න.
අපේ මනස හැම වෙලාවකදීම පුරුදු වෙලා තියෙන්නේ ශබ්දයක් ඔස්සේ, රූපයක් ඔස්සේ, ගන්ධයක් ඔස්සේ, රසයක් ඔස්සේ, ස්පර්ශයක් ඔස්සේ, සිතිවිල්ලක් ඔස්සේ හඹාගෙන ගිහිල්ලා ඒ තුල ගොඩනගාගත් යම් යම් තීන්දුව తీරන මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන, මගේ ජීවිතය කරගෙන ජීවත් වෙන්න. මේ සෑම අවස්ථාවකදීම සිද්ධ කරන්නේ පින්නතුනි පුද්ගලයා විසින් සංඥා රූපයක් අවදි කරනවා. සංඥා රූපයක්. ඒ සංඥා රූපයේ ඔස්සේ ගමන් කරනවා. ඊට අනුගතව ක්‍රියා කරනවා. පුංචි උදාහරණයක් මම සඳහන් කරන්නම්. අපි පුරුදු වෙලා තියෙනවා ගෝ කියලා කිව්වහම යන්න. කම් කියලා කිව්වහම එන්න. ඒකට අපි පුරුදු වෙලා තියෙනවා. මේක සත්‍යයක්. මේක යථාර්ථයක්. පින්නතුනි මේක මගේ ආත්මය කියලා ගන්න එකම තමයි අවිද්‍යාව. හොඳින් තේරුම් ගන්න. මේ සත්‍ය නොවේ. මේ යථාර්ථය නොවේ. මේ මගේ ආත්මය නොවේ. ඔබගේ මනස සොයන්නට ඕනේ මීට වඩා දෙයක් තියෙනවා මට දැනෙන. මම විඳින සීමාවට එහා ගිය දෙයක් තියෙනවා. මට තේරෙනවා කියන සීමාවට එහා ගිය දෙයක් තියෙනවා. පැහැදිලිද? අන්න එතනට ඔබගේ මනස යොමු කරන්න. මම අවබෝධ කරනවා කියන සීමාවට එහා ගිය දෙයක් තියෙනවා. දැනුමම යථාර්ථයක් කරගෙන වාසය කරන්න අවශ්‍ය කරන්නේ නැහැ පින්නතුනි. එතකොට මේ දැනුමේ තියෙන හිස් බව, මේ දැනුමේ තියෙන යථාර්ථයක් නැති බව, මේ දැනුම තුල කිසිදු විමුක්තියක් නැති බව ඔබට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙනවා. අපි සන්තකව මේ මම කියලා ගොඩනගාගත්ත දේවල් කෙමෙන් කෙමෙන් ලිහිල් කරන්න, බුරුල් කරන්න, මුදා හරින්න. මුදා හරිනවා කියන එකට වඩා සුදුසුයි මුදා හැරෙන්නට ඉඩ හරින්න. හරියට ගංගාවක් ගලාගෙන යනවා වගේ දෙයක්. ගංගාවක් ගලාගෙන යනවා වගේ දෙයක්. කරන්නෙක් නෑ, කරවන්නෙක් නෑ. ගඟක් බැස යාම, ගලා යාම. කරන්නෙක් කරවන්නෙක් නැති දෙයක්.
ක්‍රියාවලියක් පවතිනවා. ක්‍රියාවලියක් පවතිනවා. අන්න ඒ ආකාරයට ඔබ විසින් මනසින් දරාගත් සියල්ල අතහැරෙන්න ඉඩ හරින්න. ගඟක් ගලාගෙන යනවා වගේ අතහැරීමක්. පින්නතුනි එකෙන් අදහස් කරන්නේ පුද්ගලයාට කවදාවත් අතහරින්න බෑ. පුද්ගලත්වයේ කොපමණ උත්සාහ කළත් අතහරින්න කියලා අපි කොච්චර දේශනා කරත් අතහරින්න කියලා පුද්ගලයාට අතහරින්න බෑ පින්නතුනි. ඒකට හේතුව තමයි ඒ අතහැරීම කියන කාරණය පුද්ගල ඥාණයට විශේෂ වෙන්නේ නැහැ. එයා හඳුනන්නේ නැහැ ඒක. පුද්ගලයාට අතහරින්න කියපු ගමන් පුද්ගලයා සිද්ධ කරන්නේ මොකක්ද? එයා ගැටෙනවා. ඒක තමයි පුද්ගලයාගේ ස්වභාවය. අතහරින්න කියපු ගමන් පුද්ගලයා ගැටෙනවා. එහෙම නැත්නම් තරහ වෙනවා. මේ සමාජයේ අතහරින්න කියලා කෑ ගහන තරමට නිර්මාණය වෙන්නේ පින්නතුනි ගැටෙන මිනිස්සු පිරිසක්. ගැටෙන මිනිස්සු වැඩි වෙනවා. ඒ නිසා මේක අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුක්තව සිද්ධ කරන්නට ඕන. මේ අතහැරීම කියන එක සත්‍ය වශයෙන්ම හඳුනන්නේ මගඵලලාභීත්වයේ මෙහාට. ඒ අය පමණයි අතහැරීම හඳුනන්නේ. ඉන් මෙහා සියලු දෙනාම හඳුනන්නේ ගැටීමක්. සංඥාව දැඩි කරගන්නවා. දැඩි කරගත්ත සංඥාවෙන් අනිත් ඒවා පාලනය කරන්න උත්සාහ කරනවා. ඒක තමයි මනසේ ස්වභාවය. නමුත් මිනිස්සෙක් විදිහට ඔබට ඊට වඩා විශාල රාජකාරියක් තියෙනවා. ඒ මොකක්ද? දිනෙන් දින වෙනස් වෙන ලෝකේ ඔබ පුරුදු වෙලා තියෙනවා විවිධ හැඩයන් සකස් කරගෙන ජීවත් වෙන්න. ඒ විවිධ හැඩයන් සකස් කිරීම තුළ ඔබගේ පීඩාව වැඩි වෙලා තියෙනවා. පීඩාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපේ එක මානසික ස්වභාවයක් තිබුණත් ඒ මානසික ස්වභාවය යටපත් කරන්න තවත් මානසික ස්වභාවයක් නිර්මාණය කරනවා. අපේ සිතිවිල්ලක් පාගන්න තවත් සිතිවිලි රාශියක් නිර්මාණය කරනවා. අරමුණක් පාගන්න තවත් අරමුණු රාශියක් නිර්මාණය කරනවා. අවබෝධය තුල අත්හැරීමක් කියලා කියන්නේ පින්නතුනි අපූර්වත්වයේ ක්‍රියාවක්. ඒ තුල කිසිම සංඥාවක් නැහැ. කිසිම මානසික අරගලයක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්හැරීම තමයි පින්නතුනි මේ දේශනා කළේ.
ඒක සංඥා නොගෙන අත්හැරීමක්. සංඥා නොගෙන අත්හැරීම. බලන්න මේ මොහොතේ මනස වෙතට යොමු වෙලා ඔබ ජීවිත කාලයම පුරා එක් රැස් කරගත්ත සංස්කාර කරගත්ත මගේ කියලා ගොඩනගාගත්ත මේ ලෝකයේ ස්වභාවය මොකක්ද කියලා. මේ ලෝකයේ ස්වභාවය මොකක්ද කියලා. ඒක දවසින් දවස පින්නතුනේ ඔබගේ අවිද්‍යා සහගත සංස්කාර බැමි වලින් ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වීම තුල ලෝකයේ තුල ඔබ විශාල ප්‍රතිරූපයක් ගොඩනැගුවා. ඒ ප්‍රතිරූපයේ ස්වභාවය තමයි සියලු දේවල් මගේ කොට, මගේ ආත්මය කොට, මගේ ජීවිතය කොට සැලකීම. ඔබ මෙච්චර කාලයක් උත්සාහ කරා නම් උත්සාහ කරන්නට ඇත්තේ ඔබ විසින් සංස්කාර කරගත්, සකස් කරගත් ලෝකයෙන් පලා යන්න මිසක් ලෝකය අවබෝධ කරන්න නෙමෙයි. ඒ නිසා ගැඹුරු ප්‍රඥාව අවදි කරගෙන, ගැඹුරු නුවණ අවදි කරගෙන මේ මොහොතේ ඔබගේ සංස්කාර ලෝකයේ තුල ගොඩනැගිලා තියෙන, ඒකට අඩිතාලම සකස් කරන මේ පංච උපාදානස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය, ඒකේ ස්වභාවය, ඒකේ ගලාගෙන යාම ඔබ නුවණින් දකි. මොහොතින් මොහොත රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පිරිසිඳ දකින්න. ඒවාෙහි පවතින අවිද්‍යාත්මක ස්වභාවය දකින්න. අතහරිනවා කියන ක්‍රියාවෙන් ඔබ નિરાයාසයෙන්ම නිදහස් වෙලා යාවි. අතහැරෙන්නට ඉඩ හැරීම ස්වභාවය තුළම සිද්ධ වේවි. අතහැරෙන්නට ඉඩ හැරීම. ලෝතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි, මේ ලෝකෝත්තර දර්ශනය පවතින්නේ අතහැරීම තුල නෙවෙයි. අතහැරීම තුල නෙවෙයි. නැවත වතාවක් උන්වහන්සේ දේශනා කරනවා අල්ලා ගැනීම තුලත් නෙවෙයි. පුද්ගල විඥානයේ හැම වෙලාවකදීම හඳුනගත්තේ අල්ලා ගැනීමක් හෝ අතහැරීමක් පමණයි. අල්ලා ගැනීමක් හෝ අතහැරීමක් පමණයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අල්ලා නොගන්න අත් නොහරින්න. අල්ලා නොගන්න අත් නොහරින්න. බලන්න ඔබගේ මනස ඒ ධර්ම කාරණය සම්බන්ධයෙන්
කොයි වගේ කම්පනයක් ලබා දේවිද? අල්ලා නොගන්න, අත් නොහරින්න. අල්ලා නොගන්න, අත් නොහරින්න. පුද්ගල මනසේ ස්වභාවය තමයි පින්නතුනේ සෑම වෙලාවකදීම ක්‍රියාවලියක් සෙවීම. ක්‍රියාවලියක් සෙවීම. අල්ලා නොගන්න කිව්වහම ක්‍රියාවලියක්. අත් නොහරින්න කිව්වහම එතනත් ක්‍රියාවලියක්. නමුත් පින්නතුනි මේ දෙකම එක මොහොතේ එක මොහොතකදී ඔබට බලන්න ක්‍රියාවකට නගන්න පුළුවන්ද කියලා. ඒ දෙකම පින්නතුනි එක මොහොතකදී ක්‍රියාවකට නංවන්න බෑ. අන්න ඒ ස්වභාවය තමයි ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ මතු කරගත යුත්තේ. අත්හැරීමත් අල්ලා ගැනීමත් නොමැති තැන. අත්හැරීමත් අල්ලා ගැනීමත් නොමැති තැන පවතින ක්‍රියාවලිය කුමක්ද? මෙච්චර වෙලාවක් ඔබගේ මනස දෝලණය වුණා නම් ditthයක් තුල මේ මොහොතේදී ditthයේ පවතින නිස්සාරත්වය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අල්ලා ගැනීමෙනුත් නිදහස් වෙලා අත්හැරීමෙනුත් නිදහස් වෙලා පූර්ණ ක්‍රියාවලියෙන් ඔබගේ මනස වියුක්ත වූ පසු ඔබගේ මනස පවතින්නේ පින්නතුනි ලෝකයේ තුල නෙවෙයි ලෝකේ නිපිට. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය සඳහන් කරන්නේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෝත්තර දර්ශනය. ඔබගේ මනස ලෝකයේ පවතින අන්ත දෙකෙන් නිදහස් වෙන්නට ඉඩ හැරලා ස්වභාවය තුල මනස පවතින්නට ඉඩ හැරලා මේ හඬ ඔස්සේ ඔබගේ මනසට ගලාගෙන යන්නට ඉඩ හැරලා සියලු ක්‍රියාවන්ගෙන් මනස නිදහස් කරලා ස්වභාවය තුලම දිය වෙලා යන්න. ස්වභාවය තුලම දිය වෙලා යන්න. කිසිවෙක්ම නොවි. ස්වභාවය තුලම දිය වෙලා යන්න. ගතානුගතික අදහස් වලින් රාමුවක් තුලට කොටු වෙලා ඒ සිද්ධ කරපු වැඳුම් පිදුම් වලින් පුද පූජා වලින් පුද්ගලයෙකුගේ නිදහස් චින්තනය කවදාවත් අවදි වෙන්නේ නැහැ පින්නතුනි. ඒ සෑම මොහොතකදීම සිද්ධ වෙන්නේ සංසාරයට බැඳී යාමක්. පෙර නොඇසූ දහම මුණ ගැසෙන්නේ රාමුවෙන් පිට චින්තනයෙන්. ඒ වගේම ඒ තුල නුවණ මෙහෙයවීමෙන්. ඒ සෑම වෙලාවකදීම ඔබගේ ප්‍රඥාව අවදි කරනවා. තමන්ගේ විමුක්තිය තමන් විසින්ම සකස් කරගන්නවා. මේක කිසිම ਸਰව බලධාරී දෙවි කෙනෙකුට සිද්ධ කරන්නට පුළුවන් කාරණයක් නෙවෙයි.
ඒක හඳුනගන්නේ ප්‍රඥාවන්තයෙක් විතරයි. සම්මා සම්බුදුවරයෙකුට උනත් කරන්නට පුළුවන් සීමාවක් තියෙනවා පින්වතුනි. ඒ නිසා මේ ගමන ඔබ තනිවම පිටත් විය යුතු ගමනක්. තනිවම. ගොඩාක් දෙනෙක් හිතනවා මම තනියෙන් ඉපදිලා ගොඩාක් දෙනෙක් එක්ක ජීවත් වෙලා තනියෙන් මම මේ ගමන පිටත් වෙලා යනවා කියලා. නැහැ පින්වතුනි. ඔබ තනියෙන් තමයි උපන්නේ. මේ ලෝකෙට ආවේ තනියෙන්. ඔබ ජීවත් වෙන්නේ තනියෙන්. ඒක හොඳින් අවධාරණය කරන්න. ඔබ පිටත් වෙන්නේ තනියෙන්. ඔබ මේ ලෝකෙට ආවෙත් තනියෙන්. ඔබ ජීවත් වෙන්නේ තනියෙන්. ඔබ පිට වෙලා යන්නේ තනියෙන්. ඔබ මේ සසර තුල සැරිසරන්නේ පින්වතුනි තනියෙන්. සසර තුල සැරිසරන්නේ තනියෙන්. ඒ නිසා ඒකට අවශ්‍ය කරන ඒ මානසික සුවතාවය, මානසික සැහැල්ලුව මොහොතින් මොහොත ගොඩනගා ගන්න. ස්වභාවය තුල මනස ගලාගෙන යන්නට මනසේ ස්වභාවය දකින්නට ඔබට ඒකෙන් නිදහස් වෙලා යන්නට පුළුවන් වෙයි. එදත් කල්යාණ මිත්‍රයන් අතින් නිර්මල බුද්ධ ධර්මයේ දේශනා වුණා. ඒ දේශනා වෙමින් පවතින ධර්මය කෙනෙකුට පෙර නොඇසූ ධර්මයක් වෙද්දී තවත් කෙනෙකුට පිස්සු කතාවක් වුණා. එහෙමනම් පින්නතුනි ඔබ කල්පනා කරලා බලන්න මේ පෙර නොඇසූ දහම ඇසෙන්නේ බාහිරින් නොවේ. මේක ඇහෙන්නේ බාහිරින් නෙවෙයි. ඒක ඇහෙන්නේ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුළින්. අභ්‍යන්තරේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ. විවෘත වූ මනසක් අපේ තුල සකස් කර ගැනීම තුලින් ඒ පෙර නොඇසූ දහමට ඇහුම්කන් දෙන්න. ඒක කවුරුත් පින්නතුනි දේශනා කරන දෙයක් නෙවෙයි. ඒ දේශනේ ඔබ තුලින්ම ඔබට ඇසිය යුත්තක්. පෙර නොඇසූ දහම ඔබ තුලින්ම ඔබට ඇසිය යුත්තක්. කල්යාණ මිත්‍රත්වයේ තුලින් අරිහත්ත්වයේ තුලින් සෑම වෙලාවකදීම පැහැදිලි කරන්නේ උපදේශයක්. මඟ පෙන්වීම. නමුත් ඒ තුල පවතින ගැඹුර ස්වභාවය ඔබ හඳුනගෙන ඒ ඔස්සේ ඔබ ගවේෂණය කරනවා නම් ඔබ තුල පවතින ආත්මීය ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබේ.
වෙනස් වෙන්න ඕනේ තැන්වල වෙනස් වෙන්න. පුද්ගලයෙක් නොවි. නැවෙන්න ඕනේ තැන්වල නැවෙන්න. පුද්ගලයෙක් නොවි. පහත් වෙන්න ඕන තැන පහත් වෙන්න. පුද්ගලයෙක් නොවි. උස් තැන්වල උස් වෙන්න. පුද්ගලයෙක් නොවි. බාධකයක් නොවි. සියල්ල ගලා යාමට ඉඩ හරින්න. බාධකයක් නොවි. සියලු ආකාරයටම ගලා යන්නට ඉඩ දෙන්න. සියල්ලටම ගලා යන්නට ඉඩ දෙන්න. ගංගාවන් මුහුදට වැටීමෙන් නොපෙනී යන්නාසේ සමස්තය තුල මමත්වයේ දිය කර හරින්න. සැබෑ නිදහසක් විඳින්න. සැබෑ නිදහස හඳුනා ගන්න. සැබෑ නිදහස අත්විඳින්න. සැබෑ නිදහස හඳුනා ගන්න. සැබෑ නිදහස කියලා කියන්නේ පින්නතුනි වෙනත් රටකින් එහෙම නැත්නම් පුද්ගලයෙක්ගෙන් නිදහස් වෙන එක නෙවෙයි. ඔබ ඔබෙන් නිදහස් වීම. එහෙම නැත්නම් තමා තමාගෙන් නිදහස් වීම. බලන්න ඔබ ඔබගෙන් නිදහස් වෙලාද ඉන්නේ. ඔබ මෙච්චර කාලයක් උත්සාහ කළේ වෙනත් කෙනෙකුගෙන් නිදහස් වෙන්නද ඔබගෙන් නිදහස් වෙන්නද? ඔබ ඔබගෙන්ම විමසා බලන්න. සෑම මොහොතකදීම ගැටලුව නිර්මාණය කරන්නේ ඔබ විසින්මයි. ඒ ගැටලුවට පිළිතුර සොයන්නේත් ඔබ විසින්මයි. ඔබ ඔබටම සවන් දෙන්නට ඔබ ගැටලුව දකීවි. ගැටලුව හඳුනා ගනීවි. ගැටලුව දකිනවත් සමගම ඒ තුලම පිළිතුරක් ගොඩ නැගීවි. වැදගත් වන්නේ ගැටලුව දැකීමයි. ගැටලුව දැකීමයි. ප්‍රශ්නය දැකීමයි. ප්‍රශ්නය දැකීම යනු ගැටලුව අවබෝධ කර ගැනීම යනු ඊට අදාළ පිළිතුරද ප්‍රතිඵලයද එය තුලින්ම ඒ මොහොතේම ඔබට අවබෝධ වෙන නිසා. මේ හැම වෙලාවකදීම පැහැදිලි කරන්නේ පින්නතුනේ මිදීමට අවශ්‍ය වෙන මඟ. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ඔබගේ අරමුණ වෙන්න ඕනේ විඳීම්වත් විඳවීම්වත් නෙමෙයි. මිදීම.
කුමකින් මිදීමද? තමාගෙන් මිදීම. මේ මිදීම කියන වචනය, එහෙම නැත්නම් මේ නිදහස කියන වචනය පැහැදිලි කරන්න කොච්චර වචන භාවිතා කළත් මේ නිදහසේ නියම ස්වභාවය කවදාවත් වචන වලින් අරුත් ගන්නවන්න බෑ. කවදාවත් වචන වලින් අරුත් ගන්නවන්න බෑ. වචන වලින් අරුත් ගන්විය නොහැකි. සංකල්ප වලින්, දෘෂ්ටි වලින් අරුත් ගැන්විය නොහැකි. ඒ නිදහස සොයා ගන්නට පුළුවන්. ඔබගේ මනස වචන නොමැති දිශාවකට යොමු කරන්න. සංකල්ප නොමැති දිශාවකට යොමු කරන්න. දෘෂ්ටි නොමැති දිශාවකට යොමු කරන්න. ස්වභාවයට ස්වභාවයේ අයිතිය ලබා දෙන්න. පින්නතුනි, ඔබ නිවන නොසොයන්න, නිවන නොසොයන්න මක්නිසාද? නිවන සොයන්න නොපෙනී යන නිසාවෙනි. නිවන ගැන නොසිතන්න මක්නිසාද? නිවන ගැන සිතන්න නිවන් මග හැරී යන නිසාවෙනි. එලෙසින්ම නිවන පසුපස හඹා නොයන්න. මක්නිසාද? හඹා යන්නට නිවන ඔබෙන් දුරස් වන නිසාවෙනි. මේ සෑම මොහොතකදීම දේශනා කළේ ක්‍රියාවෙන් නිදහස් වුණු ස්වභාවයයි. ක්‍රියාවෙන් නිදහස් වුණු ස්වභාවයයි. මනසේ ක්‍රියාව නතර කරන්න. මනසේ ක්‍රියාව නතර වන්නට ඉඩ හරින්න. කැළඹුණු විලක් නිසසල වන්නේ යම්සේද මනස ස්වභාවය තුළම නිසසල වේවි. අපැහැදිලි වූ ජලය තුළින් ගැඹුර නොදැක්කාසේම කිලිටු අපැහැදිලි වූ වේගවත් වූ කම්පනය වැඩි වූ කෙලෙස් වලින් බර වුණු සිත තුළින් ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීම අපහසු කාරණයක් පිළිතුරු. ජලය පිරිසිදු වන විට
ගැඹුර පෙනෙන්න ආසේ සිත තුළ පවතින ක්ලේශ ධර්මතා තුනී වන්නට ප්‍රඥාව අවදි වී ගැඹුරු ධර්ම කාරණා ඔබට මනාව අවබෝධ වෙන්නට පටන් ගන්නවා. මේ ගෙවී යන කාලය තුල ඔබගේ මනස යම්කිසි ක්‍රියාවක් බලාපොරොත්තුවෙන් පසු වුණා නම් ඒ ක්‍රියාවකට ඔබගේ මනස බැසගත්තා නම් ඔබ මේ මොහොතේ පටන් මායාවේ බැම්මට හසුණු කෙනෙක්. ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන මොහොතේ තණ්හා රති රගා නම් මාර දුවරු තිදෙනාගේ රංගනය උන්වහන්සේ කිසිදු ආකාරයකින් මායිම් නොකළ නිසා උන්වහන්සේගේ ගැඹුරු ප්‍රඥාවට අදාළ නොවුණු නිසා ක්ලේශ ධර්මයන් සියල්ලම යටපත් කරමින් ඒ ආශ්‍රිමත් භූමෙඩ තුල ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඔබ කල්පනා කරන්නට එපා පින්නතුනි. තණ්හා රති රගා රංගනයේ දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පමණයි කියලා. මේ වෙනකොටත් ඔබ ඉදිරියේ තණ්හා රති රගා අලංකාර නර්තනයක් රඟ දක්වනවා විය හැකියි. ලෝතර බුදුරජාණන් වහන්සේට නෑකම් කියන සැබෑම බුද්ධ පුත්‍රයෙක් විදිහට සැබෑම බුද්ධ දියණියක් විදිහට ඔබ තුල ගොඩනැගෙන්නට ඕනේ ඒ අකම්පිත ස්වභාවය. ඒ අකම්පිත ස්වභාවය මොහොතින් මොහොත ගොඩනැගෙනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි ඔබගේ මනස තුල නිර්මාණය වන ගොඩනැගෙන ඒ අවිද්‍යා සහගත ක්ලේශ ධර්මතා නුවණින් දකින්න. ලෝභ ද්වේෂ මෝහ දකින්න. ඒ දැකීම තුල එසියල්ල නුවණින් විමසන්න. ධර්මයේ සොයාගෙන යන පින්වතුන් පිරිසක් විදිහට ධර්මයේ ගවේෂණය කරන පින්වතුන් පිරිසක් විදිහට ඔබ සෑම වෙලාවකදීම මායя සමග සටන් වදින්නට සුදුසු ශක්තිය ඇති කර ගන්නට ඕනේ. ඒක සෑම වෙලාවකදීම ඔබගේ මනස තුල ඇති කර ගැනීම තුළ ඔබ දවසින් දවස මොහොතින් මොහොත මායя පරාජය කිරීම සඳහා සූදානම් වෙනවා. ඔබ ජීවත් වෙන්නේ පින්නතුනි මායя සමග.
ඔබගේ සියලුම කටයුතු සිදු කරන්නේත් ඔබ මායя සමග. ගමන් බිමන් යන්නේ, කෑම බීම කන්නේ බොන්නේ, ඇඳුම් පැළඳුම් අඳින්නේ, රැකියාවට යන්නේ, නින්දට යන්නේ, වත්තේ පිටියේ වැඩ කරන්නේ, වාහනේ යන්නේ, ගුවනින් යන්නේ, සෑම වෙලාවකදීම ඔබගේ මායя සමග. හැබැයි ඔබ කවදාවත් හඳුනගෙන හිටියේ නෑ ඒ සෑම ක්‍රියාවලියක් පිටුපසම මේ මායя ජීවත් වෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඔබගේ සෙවණැල්ලක් වාගේ පිටිපස්සෙන් ගමන් කරන ඒ මායාවේ ස්වභාවය ඔබ දකින්න. මේ සංසාරයට බැඳ තබන බැඳීම් වල ස්වභාවය ඔබ දකින්න. සසරට අලවා තමන ස්වභාවය ඔබ නුවණින් දකින්න. නමුත් පින්නතුනි ඔබ ඒ කිසිම දෙයක් මායිම් කරන්නේ නැතුව ඔබට රිසිසේ ඔබ මේ භයානක සංසාරේ ගමන් කරනවා. නමුත් ඔබගේ ප්‍රඥාව අවදි වන්නේ යම් මොහොතකද යම් අවස්ථාවකදීද ඔබට හැකියාවක් ලැබෙනවා පින්නතුනි. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ අසිරිමත් මඟ පෙන්වීම ඔස්සේ ඒ නිර්වාණ සෝය අත්විඳින්න සාක්ෂාත් කරගන්න. ඔබ සෑම වෙලාවකදීම ඔබගේ මනස දෙසට හැරිලා මනසත් එක්කම සංවාදයක් ගොඩනගා ගන්න. මනසත් එක්කම සංවාදයක් ගොඩනගා ගන්න. ඔබ තුලේ සංවාදය නොමැති නිසා ඔබ සෑම වෙලාවකදීම ඒ මාර පාක්ෂික බලවේගයට හසු වෙලා කටයුතු කරනවා. සෑම වෙලාවකදීම තමන් තුළ දෙදෙනෙක් සිටින බව නුවණින් දකින්න. තමන් තුළ දෙදෙනෙක් සිටින බව. ඒ දෙදෙනා ඔබට හඳුනා ගැනීමට නම් ඔබ සද්ධර්මයේ ඇසුරු කළ යුතු වෙනවා. කල්යාණ මිත්‍ර සේවනය ලබා ගත යුතු වෙනවා. කල්යාණ මිත්‍රයෙකුගේ උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒ ඔස්සේ තමන්ගේ මනස හැඩගැසීගෙන යනකොට තමන් තුළ පවතින ඒ ද්විත්වමය ස්වභාවය තමන්ට පැහැදිලි කර ගන්නට පළමු කොට චින්තාමය වශයෙන්, දෙවෙනි කොට සුතමය වශයෙන්, අවසානයේ ප්‍රත්‍යක්ෂ වශයෙන්
අවබෝධ කරගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මම කලින් සඳහන් කළා වගේ තත්පරෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය මේ ඔබ ළඟා වෙන්නේ මායාවේ අඩවියට. මායාවේ අඩවියට. ඔබ ආදුර මෙතෙකයි නිම් කරන්නට බෑ. ඒ වගේම ඔබට යන්නට තියෙන දුර මෙතෙකයි නිම් කරන්නට බෑ. සසර අතරමං වූ ස්වභාවයක පවතින බියකරු අඳුරු සෙවණැලි මොහොතින් මොහොත ඔබගේ මනස කම්පණය කරනවා නම් ඒ සෙවණැලි වලට ඔබ රැවටුණු හැටි ඔබ දකිනවා නම් ඔබ මේ මොහොත තුලදීම පින්නතුනි අදිෂ්ඨාන කරනවා මේ අනන්ත සංසාරයෙන් මම ගමන නතර කරන්නට ඕනේ කියන අදිෂ්ඨානයට ඔබ පළමු කොට පිවිසෙන. ස්වභාවය තුල තමන්ගේ මනස ගලාගෙන යන ඉඩ හරින්න. කිසිවක් නොකරන්න. කිසිවක් නොකරන්න. ඔබට ඔබ හමු වූ විට මා හමු නොවනු ඇත. ඔබට ඔබ හමු වූ විට ඔබට මා හමු නොවනු ඇත. විශ්වාස කරන්න. අප දෙදෙනාටම ඇත්තේ එකම ස්වරූපයකි. ඔබ ඔබගේ සැබෑ ස්වරූපය නොහඳුනනා නිසාම විකෘති වූ මා හඳුනා ගනී. යම් දිනක ඔබව දකීද ඔබ මාද දකී. සියල්ලන්ම දකී. එවිට අපගේ සැබෑ ඥාතිත්වය වටහා ගනු ඇත. මෙදින් පුර පසළොස්වක පොහොය දවසේ උදෑසන විදර්ශනා භාවනා කටයුතු මෙතකින් නිමාවට පත් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.